නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස ඉද බික්ඛවේ බික්ඛු කායේ කායානුපස්සී විහෙරති ආතාපි සම්පජානෝ සතිමා විනේය ලෝකේ අ비ජ්ජා දෝමනස්සං වේදනාසු වේදනානුපස්සී විහෙරති ආතාපි සම්පජානෝ සතිමා විනේය ලෝකේ අ비ජ්ජා දෝමනස්සං චිත්තේ චිත්තානුපස්සී විහෙරති ආතාපි සම්පජානෝ සතිමා විනේය ලෝකේ අ비ජ්ජා දෝමනස්සං ධම්මේසු ධම්මානුපස්සී විහෙරති ආතාපි සම්පජානෝ සතිමා විනේය ලෝකේ අ비ජ්ජා දෝමනස්සං. සද්ධාවන්ත කාරුණික පින්වත්නි, අදත් සුපුරුදු පරිදි අපි සිද්ධ කරන්න බලාපොරොත්තු වන්නේ තථාගතයන් වහන්සේ විසින් දේශනා කොට වදාළ පරම ගම්භීර වූ සූත්‍ර දේශනාවක් වන මහා සතිපට්ඨාන සූත්‍ර දේශනාවයි. අද ඒ සූත්‍ර දේශනා මාලාවේ 6 වෙනි දේශනාව මේ අයුරින් දිගහැරෙනවා. මෙම සූත්‍ර දේශනා මාලාවේ 6 වෙනි දේශනාව වුණාට ධම්සු සදහම් දේශනා මාලාවේ මේ 95 වෙනි දේශනාවයි. අපි දේශනා 89ක් හරහාම විවිධ ආකාරයේ ධර්ම කරුණු පිළිබඳව සරල මූලික විග්‍රහයේ සිට අධීර වශයෙන් සාකච්ඡා කරගෙන ඇවිල්ලා දැන් අපි 90 වෙනි දේශනාවෙන් ඉඳලා 95 දක්වා දේශනා 6ක් සතිපට්ඨාන සූත්‍රය අරමුණු කරගනිමින් දිගහැරෙනවා. මේක තව බොහෝ දුරට ඉදිරියට බොහෝ කොටස් වශයෙන් විග්‍රහ වේවි. මහා සතිපට්ඨාන සූත්‍ර දේශනාවෙහි 6 වෙනි කොටසේ අපි කතා කරන්නේ ගිය සතියේ කතා කරපු සතර සතිපට්ඨානෙම දිගුවක්. අපිට තව කතා කරන්න ඉතුරු වෙලා තිබුණා මේ සතර සතිපට්ඨානය කියන මාතෘකාව සාකච්ඡා කරන්න ඇවිල්ලා අපිට තව කතා කරන්න ඉතුරු වෙලා තිබුණා කරුණු දෙකක් ප්‍රධාන වශයෙන්. අපි මේ විග්‍රහය දැන් ඉදිරිපත් කරන්නේ දෙකම සමහර විට දෙක දේශනා දෙකකට හෝ කාල වේලාව අනුව නේද? නැත්තම් එක දේශනාවකින් හෝ එක විග්‍රහ කරන්න පුළුවන්. අපි කතා කරන්න බලාපොරොත්තු වෙලා හිටියේ මේ සතර සතිපට්ඨාන විග්‍රහය. අපි ගිය සතියේ සතර සතිපට්ඨානෙ හඳුනාගත්තා. අපි දැන් මේ හඳුනාගත්ත සතර සතිපට්ඨානය විග්‍රහ කරන්න යන්නේ එක එක වෙනම කොටස් වශයෙන්. එතකොට මේ සතිපට්ඨාන කියන වචනේත් අපි විග්‍රහ කරනවා. අපි ඇත්තටම මේ සතිපට්ඨාන විග්‍රහ කරන්න වෙනම මාතෘකාවකුත් සතර සතිපට්ඨානය විග්‍රහ කරන වෙනම මාතෘකාවකුත් භාවිතා කරා වුණාට අපිට බොහෝ විට අද දවසේ ගිය සතිය අපි මේ සතර සතිපට්ඨානය මනවින් හඳුනාගත්ත නිසා අපිට පුළුවන්කම ලැබෙවි මේ සතියේදී මේ දෙකම එකට කරන්න. එහෙම වුණොත් අපිට 6 වෙනි දේශනාවෙන් සතිපට්ඨාන විග්‍රහයත් සතිපට්ඨාන භාවනා ආදී මේ වචනවල තේරුම් ටිකක් ඉගෙන ගන්න පුළුවන්. දැන් අපි මේ වෙනකොට අධ්‍යයනය කරන් ඉන්නේ ඔබ සූත්‍රය බලනවා නම් නේද? මහා සතිපට්ඨාන සූත්‍රය කියලා පටන් ගන්නවා. ඒකේ පළවෙනි ඡේදය 372 කියලා තමයි තියෙන්නේ පළවෙනි ඡේදයේ අංකය. අපි දැන් ඒක කතා කරලා ඉවරයි. ඊට පස්සේ පටන් ගන්නවා ඒ තමයි නිදාණය. ඊට පස්සේ පටන් ගන්න උද්දේශය. උද්දේශයේ තියෙන 373 වෙනි ඡේදය. නැත්නම් දෙවෙනි ඡේදය. ඒ උද්දේශය අපි කතා කරා මූලික ටික. දැන් අපි කතා කරන්නේ උද්දේශයේ තියෙන අවසන් කොටස වන සතර සතිපට්ඨාන ඉදිරිපත් කරන කොටස. ඒ කොටසේ සතර සතිපට්ඨානය ඉදිරිපත් කරනවා. මෙන්න මෙහෙමයි සතර සතිපට්ඨානය යෙදෙන්නේ කියලා ඉදිරිපත් කරනවා. මේ සතර සතිපට්ඨානය ඉදිරිපත් කිරීමේදී අපි ඒවා දැන් විග්‍රහ කරගත්තා නේද? අපි ඉගෙන ගත්තා ගිය සතියේ මේ හැම දෙයක් පිළිබඳවම වෙන ආකාරයෙන් නේද? 14 ආකාරයේ කායනුපස්සනාවක් පිළිබඳව, 9 ආකාරයේ වේදනානුපස්සනාවක් පිළිබඳව, 16 ආකාරයක චිත්තානුපස්සනාවක් පිළිබඳව සහ 5 ආකාරයක ධම්මානුපස්සනාවක් පිළිබඳව අපි විග්‍රහය දැනගත්තා. අපි දැන් ඒවා අද වෙන් වශයෙන් විග්‍රහ කරනවා. මේ විග්‍රහයේදී අපි මූලික වශයෙන් තේරුම් ගන්නට තියෙන්නේ අපි හැම කෙනෙක්ම
මේ හැම ධර්මතාවයක්ම එදිනෙදා ජීවිතේ අපි අත්දකින මූලික ධර්මතා පදනම් කරගෙන තමයි ගොඩනැගෙන්නේ. මේ සතිපට්ඨානය විග්‍රහ කරනකොට ලස්සන උදාහරණයක් වෙනවා. මොකද මේ සතර සතිපට්ඨානය කියනවා. ඒකායන වයම්බික්කවේ මග්ගෝ කියලා සතර සතිපට්ඨානයක් ගැන විග්‍රහ කරනවා. මාර්ගයේ ඒකායනයි. හැබැයි සතිපට්ඨාන හතරයි. අහන මොකක්ද ඒකේ තේරුම? එහෙම කොහොමද වෙන්නේ? මාර්ගයේ ඒකායනයි සතිපට්ඨාන. ඇයි ඒකට හේතුව? මේ මාර්ගය යන්නේ එක තැනකට. මොකක්ද ඒක? නිවනට. මාර්ගය එහෙම යනවද? නෑ. එහෙම යන්නේ නෑ. මේක නිවනට යන මාර්ගය. තථාගතයන් වහන්සේ විසින් නිර්වාණ සම්පත්තිය සාක්ෂාත් කිරීම සඳහා දේශනා කොට වදාළ මාර්ගය තමයි මේ මාර්ගය. ඒ සඳහා ප්‍රවිෂ්ඨ වීම හතරක් තමයි මේ පෙන්වන්නේ. ලස්සන උදාහරණයක්. ඇත්තටම අට කතාවෙත් තියෙන උදාහරණ දීලා ලස්සන උදාහරණයක් දෙනවා. මොකද්ද කියන්නේ? මේක හරියට නිකන් නගරයක් වගේ. නිර්වාණය නැමැති නගරයට ප්‍රවිෂ්ඨ වීම සඳහා හතර දිසාවේ දොරවල් හතරක් තියෙනවා. මේ සතර දිසාවේ තියෙන දොරවල් හතර විවෘත කරලා තියෙන්නේ හතරෙම මිනිස්සුන්ට නගරය ඇතුළට එන්න පුළුවන්. ආන් ඒ වගේ තමයි කියනවා සතර සතිපට්ඨාන. නිවන කියන නගරයට ප්‍රවිෂ්ඨ වෙන්න තියෙන දොරවල් හතරක්. එක පැත්තක තියෙන දොරකින් මේ නගරයට ප්‍රවිෂ්ඨ වෙන්න පුළුවන්. ඒක තමයි කායानुපස්සනාව. කෙනෙකුට කය පිළිබඳව සිහිය පිහිටවලා ඒ අනුව කල්පනා කරලා ඒ අනුව තමන්ගේ හිත එකඟ කරගෙන ඒ කායानुපස්සනාව කියන මාර්ගයෙන් නිවන කියන නගරයට ඇතුල් වෙන්න පුළුවන්. නිවන නගරයකුත් නෙමෙයි තැනකුත් නෙමෙයි මේ උදාහරණයක්. වැරදියට ගන්න එපා. නිවන කියන එක එහෙම පනවන්න පුළුවන් එකක් නෙමෙයි. නිර්වාණය සම්බන්ධව ඔය වගේ උදාහරණ දුන්නාම සමහර වෙලාවට වැරදිලා නිර්වාණය භූමියක් කියලා ඒක හදාගෙන ඊට පස්සේ ඒකට සාහිත්‍යකුත් ගොඩනගනවා. මේ කතා කරන නිර්වාණය භූමියක් කියලා නෙමෙයි කියන්නේ නිර්වාණය කියන සංකල්පය එහෙනම් නිර්වාණය කියන උත්තරීතර නිකලස් භාවයට පත්වීම සඳහා පාරවල් හතරක් තියෙනවා. නිර්වාණය අපි නගරයකට උපමා කරනවා. ආන්න එතකොට නේද? එක පැත්තකින් එන අය කායानुපස්සනාව කියන සතිපට්ඨානය හරහා එනවා. තව පැත්තකින් එන අය වේදනානුපස්සනාව කියන සතිපට්ඨානෙ තව පැත්තකින් එන අය චිත්තානුපස්සනාව සතිපට්ඨානෙ තව පැත්තකින් එන අය මේ ධම්මානුපස්සනාව සතිපට්ඨානෙ එනවා. එතකොට මේ මොන පාරෙන් ආවත් එන්නේ එකම නගරයට එන්නේ එකම භූමියට කියන කාරණේ තමයි විග්‍රහ කරන්නේ. ඒ නිසා අපි මේ මොන දේවල් මොන විදිහට මේ භාවනා ක්‍රම පුරුදු කරත් මේ හැම භාවනාවක් කරාම වැඩෙන්නේ සතිපට්ඨානය. මේ සෑම භාවනාවක් කරාම මේ මූලික සතිපට්ඨානය නැත්තම් සිහිය වැඩෙනවා. ඒකයි මම මේ විග්‍රහ කරගන්න ඕන කියලා කිව්වේ සතිපට්ඨාන භාවනා කියන සහ සතිපට්ඨාන භාවනා මග්ග ආදී වශයෙන් තියෙන ප්‍රධාන සංකල්ප හතරක් අපි ඉගෙන ගන්නවා. අපි ඒක කතා කරමු අද දවසේ. ඒතර ඔබට මේක හොඳට පැහැදිලි වෙයි. සතිපට්ඨාන භාවනා සහ සතිපට්ඨාන භාවනා ගාමිනී පටිපදා. එතකොට මේ සතිපට්ඨානය කියන සිහිය පිහිටුවීමේ ක්‍රමවේදය දැන් අපේ ළඟ පොඩි අදහසක් ආකල්පයක් තියෙනවා පින්වතුනි මේ සිහිය කියනකොටම මේ සිහිය කියන්නේ මේ අවධානයෙන් සිටීම. මොකද මේකට හේතුව බුදුදහමේ තියෙන බොහෝ වචන සිංහල භාෂාවේ තියෙනවා. බුදුදහම හුදෙක්ම බෞද්ධ සංකල්ප විග්‍රහ කිරීම සඳහා එම වචන භාවිතා කරනකොට සිංහල භාෂාව ඊට වඩා වෙනත් දේවල් විග්‍රහ කරන්නත් ඒ වචනම භාවිතා කරන නිසා වචනවල අර්ථ සමහර ඒවා වෙනස් වෙලා තියෙනවා. ඒකට හේතුව හොඳ උදාහරණයක් අපි විද්‍යා කියලා පාලි භාෂාවෙන් කියන විද්‍යාව සහ සිංහලයේ විද්‍යාව කියන වචනේ වෙනස් අර්ථයක් දෙනවා. විඥාණයටත් ඒ වගේ අර්ථකථන තියෙනවා. දුකට පැහැදිලිව තියෙනවා. දුක කියලා පාලියේ කතා කරන චතුරාර්ය සත්‍ය කතා කරන දුකයි සිංහල භාෂාවෙන් අපි කියන දුකයි සම්පූර්ණයෙන් වෙනස්. අන්න ඒ වගේ මේ සිහිය කියනකොට අපිට එනවා හිතට මේ සිහිය කියන මොකක්ද මේ ඉතින් ඔය සිහිය කියන්නේ ඔය එක අරමුණක ඔහේ හිත තියන් හිටියට නිවන් දකිනවා. ඒක හොඳ විග්‍රහයක් ඇත්තට බැලුවොත්.
ඒකයි මේ සතිපට්ඨානය කියලා කියන්නේ. සිහිය පිහිටවනවා. නිකං සිහිය තියන් ඉන්නව නෙමෙයි දෙක දෙකක්. ඔන්න ඔය සිහිය පිහිටවීම කරනකොට පිහිටවන්නේ කුසල ආරම්භය. ඒකයි සතියට වඩා සතිපට්ඨානය කියනකොට ඊට වඩා උසස් තැනක් ඒක. ඒකනේ සතිපට්ඨානය සති කියන එක විග්‍රහ කරද්දී කවදාවත් කියනවද නේද? චත්තාරෝ සතිය කියලාද නැහැ. චත්තාරෝ සතිපට්ඨානා කියලා තියෙනවා. හතරකට බෙදලා පෙන්නන්නේ කායානුපස්සන, වේදනානුපස්සන, චිත්තානුපස්සන, ධම්මානුපස්සන කියලා භාවනා කොටස් හතර පෙන්නන්නේ මොකක් යටතේද? සතිපට්ඨානය යටතේ. සතිය යටතේ නෙමෙයි. ඒ නිසා තමයි අපි මේ කතා කරන්නේ මේකට තව වෙනවා දැන් භාවනා කොටසකුත්. එතකොට මේක ඊටත් වඩා එහාට යන කුසල ධර්ම භාවනා කරන මට්ටමට, කුසල ධර්ම භාවිතා කරන මට්ටමට මේක අරන් යනවා. නේද? ඒක තමයි මේ ප ဋ ාණ කියන්නේ ඇත්තටම නේද? පිහිටවීමේ අර්ථය. සිහියෙන් සිහිය පිහිටවනවා තමයි සතිපට්ඨානය කියලා කියන්නේ. සිහිය මෙහි පිහිටවනවා කියන අදහසින් තමයි සතිපට්ඨාන කියලා කියන්නේ. මෙහි කියන්නේ කුසලය, කුසල ආරම්භණය. එතකොට ඒ සතිපට්ඨානයේ පිහිටවීම අපි අර නිකන් දකින්න වගේ ඔහෙ බලන් ඉන්න එකක් නෙමෙයි. ඒ තමයි පළවෙනිම දේ තේරුම් ගන්න ඕනේ. අපි නිකන් දෙයක් දිහා බලාගෙන සිටීම විතරක් නොවේ සතිපට්ඨානය. සතිපට්ඨානය කියන්නේ දෙයක් දිහා බලාගෙන ඉඳලා එහෙම නැත්නම් යම්කිසි දෙයක් දිහා තමන් ආරම්මණය කුසල ආරම්මණයක හිත මූලික කරගෙන යම්කිසි දෙයක් අරමුණු කරනවා නම් අන්න ඒක තමයි සතිපට්ඨානය. එහෙම නැතුව නිකන් ඔහේ ආවට ගියට බලන් ඉන්න එක සතිපට්ඨානය වෙන්නේ නැහැ. නේද? කෙනෙක් ප්‍රශ්න කරනකොට එකතරක් ඇහුවා එහෙනම් ඔය කියන විදිහට සිහිය වැඩෙනවා නම් නේද? කෙනෙක් බිලි කොක්කක් අරන් ගිහිල්ලා ඒකට සතෙක්ව අමුණලා වතුරට දාලා බලාගෙන ඉන්නවා මාළුවෙක් ඒ කියලා හොඳ අවධානයෙන් අර බිලි කොක්කේ අර නූල දිහා ඒක එහෙට මෙහෙට වෙනවද කියලා මාළුවෙක් ආවද කියලා. ඒක සතිපට්ඨානය වෙනවද නැහැ. ඒක සිහිය පිහිටවමද නැහැ. ඇයි? අරමුණ අකුසලයක් නේ. අකුසල ආරම්මණය කියන්නේ. එතකොට මේ කාරණේ අර කුසල කියන සංකල්පයෙන් බැහැරව ගත්තම වර්ධිනවා. එහෙම ගන්න එපා. නිසා මේක පැහැදිලිව කුසල සංකල්පයේමයි තියෙන්නේ. හැම වෙලේම කියලා තියෙනවා මතක ඇති නේද? සතිය කියන එක සබ්බචිත්ත සාධාරණ කුසල චෛතසිකයක්. ඊට පස්සේ සතිය කියන එක ඉන්ද්‍රිය ධර්මයක්. සතිය කියන්නේ ඉන්ද්‍රිය ධර්මයක්. සද්ධා විරිය සති සමාධි ප්‍රඥා සිහිය කියන ඉන්ද්‍රිය ධර්ම. ඒතර මේ අපි මේ කුසල මාර්ගය තුළ කතා කරන සතියට ඊට වඩා ගැඹුරු ඊට වඩා ස්ථාවර අර්ථකථනයක් තියෙනවා. ඒ අර අපි දකින අවධානය නෙමෙයි. ඔය අපි අවධානය තමයි මේ සතිය කියලා පටලවගන්නේ. ඊට පස්සේ අපි සතිපට්ඨානය කියනකොට අර කියන අනුපස්සනා ක්‍රමවේදයක් තුල සිහිය පිහිටවා කටයුතු කිරීමමයි සතිපට්ඨානය කියලා කියන්නේ. එතකොට මේ සිහිය පිහිටලා කටයුතු කරනකොට සතිපට්ඨානය කියන කොටස ඇතුලේ ඇත්තටම ඔය කෙනෙක් ඇහුවොත් ඇයි එහෙනම් ඔය සතිපට්ඨාන භාවනා ගාමිනී පටිපද ආදී වශයෙන් මේ ගොඩක් කරුණු විග්‍රහ කරද්දී ඇයි මේ සතිපට්ඨානයේ විතරක් ගන්න මේ සූත්‍රය කතා කරන්න භාවනාවට? ඒකට හේතුව සතිපට්ඨානයට තමයි අපි ඔය කතා කරන අනුපස්සනා හතර, කායानुපස්සනා, වේදනානුපස්සනා, චිත්තානුපස්සනා, ධම්මානුපස්සනා කියන හතර තියෙන්නේ. ඒ හතර ක්‍රමිකව පුද්ගලයන්ගේ මනස සංවර්ධනය කිරීම සඳහා තමයි යෙදিলা තියෙන්නේ. ඔබ දැන් ඉස්සරහට ඉගෙන ගද්දි මේක පුරුදු කරලා බලන්න. කායානුපස්සනාව තියෙන්නේ කය පිළිබඳව සිහිය පිහිටවන්න කුසල් වඩන්න අවශ්‍ය කරන අරමුණු ගන්න. ආනාපාන සති භාවනාව හරහා හෝ නේද? ධාතු මනසිකාරය හරහා හෝ ඉරියාපතය හරහා ඕනම ක්‍රමවේදයකට. එතකොට මොකද්ද මෙතනදි වෙන්නේ? මෙතනදි වෙන දේ තමයි යම් කෙනෙක් ඉන්නවා කියලා හිතමුකෝ ඕලාරිකව තියෙන දෙයකට සිහිය පිහිටවන්න පහසුයි කියලා යට. දැන් ඔන්න වරදවා ගන්න එපා. ඕලාරිකව සිහිය පිහිටවන්න පහසුයි කිව්වා කියලා එහෙනම් මේ කායानुපස්සනාව කියන්නේ සාමාන්‍ය දෙයක්. ඒකයි මේ ඕලාරිකයර කරන්න පුළුවන්. එහෙම නෑ. මොකද කායानुපස්සනාවේ තමයි ආනාපානසති භාවනාව තියෙන්නේ. ආනාපානසති භාවනාව තමයි අමාරුම භාවනාව, ප්‍රඥාවන්තයන්ගේ භාවනාව කියලා බුදුන් වහන්සේ ආනාපානසති සූත්‍රයේ පෙන්නන්නේ. එහෙනම් ඒක ඇතුළත් වෙන්නේ කායानुපස්සනාව. ඒතර මේ අපි කලින් කිව්වේ ඒ අරමුණු ගැනීමේ පහසුව. කෙනෙක් ඉන්නවා එයාට කයේ අරමුණක් ගන්න පහසුයි. එයාකට කැමතියි.
එයාට ඒක ප්‍රියශීලී. ඉතින් කෙනෙකුට කය අරමුණක් ගන්න කැමති නම් පහසු නම් ප්‍රියශීලී නම් නේද? එයා එයින් වෙන් වෙලා එයා ඒ අරමුණ ගත්තොත් මොකද වෙන්නේ? පහසුවෙන් ගන්න අරමුණනේ ඉතින් භාවනාවට ලේසි වෙන්නේ. අපි දැන් කියන්නේ පහසු ඉරියව්වක වාඩි වෙන්න කියලා. දැන් ආනාපාන සතිය හැර අනිත් ඒවා පහසු ඉරියව්වක කරන්න පුළුවන්. ඒ පහසු ඉරියව්වෙන් වඩා පහසු නිින්දයන් ඉරියව්වක් නොවෙන්න ඕන. ඇයි එහෙම කියන්නේ? ඒ පහසුව කියන එක හරි වැදගත් වෙනවා කෙනෙක් ධර්මයේ දියුණු කිරීම සඳහා අවකාශය සකස් කර ගන්නකොට. ඒතර මේ පළවෙනි කාරණය. ඒකට ඒකෙදි අපි හොඳට හිතට ගන්න ඕනේ පහසුවෙන් අපේ හිත නියම ක්‍රියාවලිය තුළ පිහිටවන්න අවශ්‍ය කරන වටපිටාව සකස් කර ගන්න. ඒතර එහිදී අපි සතිපට්ඨානය පිහිටවන කොට හැම වෙලෙම එය කුසල අරමුණක් බවට පත්වීම අනිවාර්යෙන් අවශ්‍යයි. ඒතර ඔන්න කෙනෙක් ඉන්නවා ඒ කුසලයට පිහිටවන්න පහසුයි මේ කියන අරමුණක. එයාට වේදනාව එච්චර තේරෙන්නේ නැහැ. එයා හිත ගැන එච්චර දන්නෙත් නැහැ. හිත කොයි වගේද දන්නෙත් නැහැ. හිතට වෙන දේවල් හොයන්නත් බෑ. ඒවා තේරෙන්නේ නැහැ. ඒතර අරමුණ මේ කතා කරන්නේ දැන් මේ කෙනා ඕලාරිකය කියලා නෙමෙයි. මොකද මේ කය කියන එක ඕලාරික දෙයක්. ඕලාරික කියන්නේ අපිට ඝන වශයෙන් පේන්න තියෙන දෙයක්. ඇහැට පේනවා. දරොන්න හොඳට මතක ගන්න වරද වටහා ගන්න එපා. බොහෝ අය වරද වටහා ගන්න පුළුවන්. මේ ඕලාරික භාවනාව කායනුපස්සනාව. එහෙම එකක් නැහැ. මේක ඕනම කෙනෙකුට පුරුදු කරන්න පුළුවන්. නමුත් වඩා පහසුයි මේ අරමුණු පහසුවෙන් ගන්න පුළුවන් අයට. එච්චරයි. මේ අරමුණ ඕලාරිකය කියන කාරණේ වෙනම කතාවක්. ඕලාරිකය කියලා කියන්නේ බාලයි කෙනෙක් හිම නෙමෙයි මේවා ඝන වශයෙන් පේනවා. දැන් අපි කායනුපස්සනාව ගත්තම අපේ ආනාපාන සතිය පේනවා. බලන්න පුළුවන්. එහෙනම් අපිට හුස්ම ඉහළ පහළ යනවා කියන එක හොඳට ග්‍රහණය වෙන කාරණයක්. ඉරියාපතේ හොඳට රළුව පේනවා අපිට. ඉරියව් ටික පේනවා. සම්පජානයට අදාළ එකත් ඉරියව් ඉදිරි කරන්නේ. ඒකත් අපිට හොඳට ඉරියව් ටික බලාගෙන සම්පජානනය කරන්න පුළුවන්. පටික්කුලයට අවශ්‍ය කරන දෙතිස් කොනපේ පේනවා. ධාතු මනස්කාර අවශ්‍ය ධාතු කොටස් ටික අපිට ධාතු ස්වභාවයන් ටික අපිට පේනවා හැට. නේද? නව සීවතිකයේ සීවතික ටික චිත්‍රවල ඇඳලා තියෙන්නේ. එහෙනම් එකෙන් පැහැදිලි වෙන්නේ මොකද්ද? මේ දෘශ්‍යමාන පරාසය තුළ තියෙන මේ දේවල් ටිකට කෙනෙකුට සිහිය පිටවන්න පුළුවන් නම් ඒ හැකියාව තියෙනවා නම් එසේ සිහිය පිටවන්න පුළුවන් කෙනා එසේ සිහිය පිටවන්න හැකියාව තියෙන කෙනා අන්න ඒ කෙනා තමයි මේක පුරුදු කරන්න ඕනේ. ඒක නෙවෙන්නේ. ඊට වඩා නේද? අනුකරණය කළා හරියන්නේ නැහැ. Tamanට මේ ටික පහසු නම් තෝරගන්නවා. මට මේක තමයි මට හරියන්නේ. ඒකෙන් ඔබේ ප්‍රඥාව වැඩිකම තේරුම් ගන්නෙත් නෑ අපි නේද? ඊළඟට ප්‍රඥාවන්තයන්ගේ භාවනාව ආනාපාන සතිය කියලා ඔබ ප්‍රඥාවන්තයෙක් කියලා පෙන්වන්නද ආනාපාන සතියම අරගන්න ඕනෙත් නෑ. මොකද කාටවත් පෙන්වන්න කරන එකක් නෙමෙයි භාවනාව කියන්නේ. භාවනාව කියන්නේ කිසිසේත්ම කාටවත් පෙන්වන්න කරන එකක් නෑ. භාවනාව පෙන්වන්න කරන එකක් නෙමෙයිනේ. භාවනාව කියන්නේ Taman විසින් Tamanගේ සිතේ සංහිඳීම පිණිස නිවන අවබෝධ කිරීම පිණිස Taman කරගන්න දෙයක්. ඕක කාටවත් පෙන්වුවා කියලා වැඩක් තියනවද නැහැ. පොඩ්ඩක්වත් වැඩක් වෙන්නේ නැහැ කාටවත් පෙන්වුවා කියලා අවැඩක් තමයි වෙන්නේ. මොකද Tamanට මාන්නේ වැඩෙනවා. මම භාවනා කරන කෙනෙක් කියලා අනිත් අය දන්නවා කියලා ඒක වැඩ එච්චරයි. එන්න බුද්ධ ශාසනයේ බෞද්ධ ශ්‍රාවකයෝ මාර්ගඵල කියනවා විනා Taman භාවනා කරනවා කියන එකවත් තමන්ගේ භාවනාව පිළිබඳවවත් තව කෙනෙකුට අඟවන්නේ නැහැ. නිහතමානීව අහිංසකව ඒ තමන්ගේ කටයුතු කරනා ටික කරගෙන යනවා. එහෙමයි බෞද්ධයන්ගේ ස්වභාවය. එතකොට වේදනානුපස්සනාව ගත්තාම වේදනානුපස්සනාවට යද්දී අරට වඩා ටිකක් විතර වේදනානුපස්සනාවේ හිත පිහිටවන්නා වූ පුද්ගලයාට ටිකක් විතර ඊට වඩා ගැඹුරට හිතන්න වෙනවා හොයන්න වෙනවා. මොකද වේදනාව කියන එක නේද? කායानुපස්සනාවට වඩා ටිකක් විතර සියුම්. හැබැයි එහෙම කියලා සමහරෙක් ඉන්න පුළුවන් මේ කායානුපස්සන අරමුණු වලට වඩා හොඳට වේදනානුපස්සන අරමුණු තේරෙන. ඒකනේ අවශ්‍ය. නේද? මේක අවශ්‍යම කාරණේ මොන කොටසේ තමන් ඉන්නවද කියන එක නෙමෙයි. කොයි කොටසේ හිටියත් කිසිම ආකාරයක තමන් ගැන අදතක්සේරක් හෝ අවතක්සේරක් හෝ නෑ. එහෙම එකක් නෑ. ධම්මානුපස්සනාවේ අතිශය ගැඹුරු කර්මක හිටියත් එහෙම අදාළ වෙන්නේ නැහැ. මොකද හේතුව ඒ කෙනාට තියෙන ඉන්ද්‍රිය අනුව තමන්ට වැටහෙන දේනේ.
තමන්ට වැටහෙන දේ කරන එක තමයි ඉතාමත්ම ප්‍රඥා ගෝචර භාවයෙන් යුක්ත දේ බවට පත් වෙන්නේ. ඊළඟට දැන් වේදනාවක් අපිට ඇත්තටම යම් ආකාරයකට අපිට කයට වඩා ටිකක් සියුම්. හැබැයි හිතට වඩා ධර්මතාවලට වඩා වේදනාව ප්‍රකටයි. නේද? තව කෙනෙකුට කිව්වහම තේරෙනවා. දැන් කෙනෙක් ඒ වේදනාව අත්දැකලා තියෙනවා නම් වේදනාව අත්දැකපු කෙනාට අර වේදනාව ගැන කිව්වම එයා දන්නවා. පිච්චෙනවා වගේ වේදනාවක් කිව්වා අපි දන්නවා පිච්චෙනවා කියන්නේ මොකක්ද කියන එක. කටු ඇරෙනවා වගේ වේදනාවක් අපි දන්නවා කටු ඇරෙනවා කියන්නේ මොකක්ද කියන එක. නේද? පුළුන් ගොඩක නිදාගත්තා කියලා පුළුන් ගොඩ අපි දන්නවා පුළුන් ගොඩ නිදාගත්තම කොයි වගේ ඇද්ද කියලා අපිට හිතා ගන්න පුළුවන්. අන්න ඒ වගේ වේදනාව සියුම් වුණාට හිතට වඩා ටිකක් විතර රළුයි නිසා නේද? ඒකෙත් සමහර දෙනකොට පුළුවන් ඒ වේදනාව කියන ලක්ෂණය නේද? ඒ අදාළ කරන සංවේදනය තේරුම් අරගෙන ඒ අනුව හිත පිහිටවන්න ඒ අනුව හිත එක කරගන්න පුළුවන්. මේ හිතේ ලක්ෂණ නෙමෙයි බලන්නේ. ඊළඟට චිත්තානුපස්සනාව. අර දෙකටම වඩා සංකීර්ණයි. අර දෙකටම වඩා සියුම්. හිතට අපිට හැඩයකින් පෙන්වන්න පුළුවන්ද? බෑ. කෙනෙකුට හිතට දුකයි කම එයාගේ දුකේ ප්‍රමාණය අපිට පේනවද? නෑ. එයාගේ හිතේ දුක අපේ හිතේ දුක එක හා සමානද? නෑ. එයාගේ හිතේ සැප අපේ හිතේ සැප සමානද? නෑ. අන්න එහෙනම් හිතේ සැප දුක් උපේක්ෂා හට ගන්නකොට අපි හිතනවට වඩා ගොඩාක් මේ සැප දුක් උපේක්ෂා ආදිය සකස් වෙන ආකාරය හරි සියුම්. ඒතර වේදනාවක් වශයෙන් එක හඳුනා ගන්න පුළුවන්. හැබැයි මේක සිතුවිල්ලක් වශයෙන් සිතක් වශයෙන් හඳුනා ගන්න ගියාම ලේසි පහසු නෑ. මොකද අපිට සිතක් තියනවද කියලාත් සමහරවිට තේරෙන්නේ නෑ. අපි එච්චරට මේ පුද්ගල භාවයෙන් බැඳිලා ඉන්නේ. ඒ නිසා චිත්තානුපස්සනාව පිළිබඳ අධ්‍යයනයකින් විතරයි. හැබැයි ඒ වුණාට ඊට වඩා තව සියුම් එකක් තියෙනවා. ධම්මානුපස්සනාව. ධර්මතා. හිතනම් අපිට මේ මගේ හිත කියලා මවා ගන්න හරි පුළුවන්. දුම්බලාවක් වගේ නේද වතුර ගොඩක් වගේ හුලම් පොදක් මොකක් හරි වගේ අමාරු වෙන ශක්තියක් අපිට මවා ගන්න පුළුවන්. නේද? හැබැයි ධර්මයේ පිළිබඳව මවා ගන්න හරි පුළුවන්ද? බෑ. ඒ ධර්මතා පිළිබඳ හැඩතලයක් එහෙම මොකුත් කිසි දෙයක් කියන්න බෑ. ඇයි හේතුව? ඒක තවත් සංකීර්ණයි. තවත් සියුම්. පේනව නේද? එන්න සතිපට්ඨානේ ඒක එක අංග සියුම් වෙනවා. හැබැයි සියුම් වුණා කියලා අපි මොකද්ද කරන්නේ? සියුම් එකම අපිට හොඳට ප්‍රඥාව තියෙන ඉඳලා සියුම් එකම නැහැ. අපිට ගැළපෙන එක. මොකද මේක දීර්ඝ ගමනක්. මේක මේ දවස් දෙකක් පළදින ආභරණයක් නෙවෙයි. ඔබ මේ තෝරගන්න එක ඔබේ දීර්ඝ ගමනකට යන්න හේතුව. ඔබට වඩාම පහසු, වඩාම කැමති, වඩාම සුදුසුයි කියා තමාට වැටහෙන තමන්ගේ තියෙන දැන් චරිත ලක්ෂණත් සමහර තැන්වල ඒ සම්බන්ධයෙන් නම් විවිධ අදහස් තියෙනවා. ඉතින් ඒක එහෙම තියෙනවා. නමුත් විවිධ අදහස් ඒ සම්බන්ධයෙන් තියෙනවා. ඒ කියන්නේ ඔය තෘෂ්ණා වගේ චරිතයට තමයි කායानुපස්සනාව ගැලපෙන්නේ. ඊට පස්සේ බොහොම මේ සුමට හිත ඇති කෙනෙකුට තමයි වේදනානුපස්සනාව ගැලපෙන්නේ. දුෂ්ට චරිතයට තමයි චිත්තානුපස්සනාව ගැලපෙන්නේ. නේද? මේ ඒ වගේ විවිධ අදහස් තියෙනවා. නමුත් ඒවා ඉතින් කැමති විදියට හොයලා බලලා ගන්න පුළුවන්. ඒක එසේ විය යුතුම චරිතයේ ඊළඟට අනිත් ප්‍රශ්නේ තමයි චරිතයේ ස්වභාවය කෙනෙකුට හොයන්න බෑ හරියට මේ චරිතය මොන වගේද කියලා. එහෙම වුණාම චරිතයට අදාළව භාවනාව මගේ තියෙන මේ වගේ චරිතයක් මට මේ බණාව විතරයි හරියන්නේ කියලා දෘෂ්ටි කරනොත් ඒකත් ප්‍රශ්නයක්. ඒ නිසා විමසලා බලන්න. ඒ චරිතය ගවේෂණය කරලා භාවනාව තෝරනට වඩා මම නම් හිතනවා පුද්ගලිකව එක්කොට වඩා හොඳයි කියලා භාවනාව තෝරා ගන්නකොට තමන් විසින් සිද්ධ කරලා බලලා තමන්ගේ අත්දැකීම් අනුව තමන්ට වැඩෙන භාවනාවක්. ප්‍රධාන වශයෙන් ආසාවෙන් කරන්න පුළුවන් එකක්. ඔය භාවනා ක්‍රමවේද ඉගෙන ගන්න කරලා බලන්න සමහරව හරි ආසාවෙන් කරන්න පුළුවන්. සමහර එක්කෙනෙකුට වැඩෙනවා. ඉතින් ඒ වගේ මේ සතිපට්ඨානයක් තෝරා ගන්නකොට කෙනෙක් තමන්ට හොඳට වැඩෙන සතිපට්ඨානය. මොකද එකක් වැඩෙන කල්හි ඉතුරු සියල්ල වැඩෙනවා. මොකද සතිපට්ඨානේ වඩනකොට වැඩෙන්නේ සිහිය කියන ඉන්ද්‍රියනේ. එතකොට එකක් වැඩෙනවා අනිත් ඉන්ද්‍රිය ධර්මයන් ඒ එකම සිහියම කොටස් නිසා ඒවා වර්ධනය වෙන්න එක හේතු වෙනවා. ඒ නිසා බය වෙන දෙයක් නැහැ. තමන්ට වේගෙම වඩන නම් කැමැතිම එක කරන්නට ඕනේ. ඒ හරහා කිසිදු හිතට පීඩාවක් නැතුව අපහසුතාවයක් නැතුව හොඳින් ඒ භාවනාව වර්ධනය කිරීම සිද්ධ කරන්න හැකියාව ලැබෙනවා. දැන්
මේ සතිපට්ඨානය ගත්තහම මේ අනුපස්සනා හතර ගත්තහම මේ අනුපස්සනා හතරේ නේද? මම කලින් වර්ගීකරණයක් ඉදිරිපත් කරා. හැම අනුපස්සනාවක් තුලම තියෙනවා භාවනා ක්‍රමවේද ගණනාවක්. ඒක සටහන් කරලා තියාගන්නක වටිනවා අපිට. මේ කායානුපස්සනාව නවසීවතික හතරත් එක්ක 14 ආකාරයකට පෙන්නනවා. නවසීවතික 9ත් එක්ක සීවතික ටිකත් එක්කම බැලුවාම 14 ආකාරයකට බෙදලා පෙන්නනවා. අපි ඉස්සරහට ඒව ඉගෙන ගමු කොහොමද එන්නේ කියලා. ඊළඟට වේදනානුපස්සනාව 9 ආකාරයකට බෙදලා පෙන්නනවා. ඒක නම් මම ගිය සතියේත් අපි සාකච්ඡා කරා. ඔක්කොම වචන ටික කිව්වා. ඊට පස්සේ 16 ආකාරයකට බෙදනවා චිත්තානුපස්සනාව. ඒ වගේම 5 ආකාරයකට බෙදනවා ධම්මානුපස්සනාව. මේක මතක තියාගන්න මේ කියන්නේ එක එක දැන් මේ කොටස් විග්‍රහ කරලා බලනකොට ඒ කොටස් වල වෙන් වශයෙන් භාවනා කර්මස්ථාන පේන්න තියෙනවා. කියන්නේ අපි එක එක අනුපස්සන ආරම්භ බැලුවම ඒ අනුපස්සනා තුල වෙන් වශයෙන් කර්මස්ථාන තියෙනවා. ඊට පස්සේ දැන් අපි ඒ අනුව ගත්තාම ප්‍රධාන වශයෙන් 14 ආකාරයේ කායानुපස්සනාවකුත් ඊට පස්සේ 9 ආකාරයේ වේදනානුපස්සනාවකුත් ඊට පස්සේ 16 ආකාරයකට තියෙන චිත්තානුපස්සනාවත් 5 ආකාරයකට තියෙන ධම්මානුපස්සනාවත් ගත්තාම 44 ආකාරයකට බෙදෙනවා. හැබැයි ඒ වුණාට එතනින් ඉවර වෙන්නේ නැහැ. මොකද හේතුව මේක දැන් කෙනෙකුට අපි හිතමුකෝ කායානුපස්සනාවේ අර තචපංච ක්‍රමයට පහ අපි කරනවා. ඉරියාපතේ දෙකට කඩලා කොටස් දෙකකට කරනවා. නේද? කයේ ඉහිර කොටස ඉරියව් වෙනම පහළ කොටස ඉරියව් වෙනම ආදී වශයෙන්. එතකොට මේක තව බෙදන්න පුළුවන්. එහෙම මේකේ තියෙන මේ ගානම අනිවාර්යෙන් වෙන්න ඕන කියලා එකක් නැහැ. මොකද මේ භාවනානේ මේවා. ඒවා භාවනතර තමන්ට කැමති විදිහට ඒවා තමන්ගේ සුදුසු පරිදි තමන්ට ධර්මයට පටහැෙන්න ඕන විදිහට ඒ භාවනා ක්‍රමවේද තව ඒවා ඔස්සේ විවිධ මානයන්ට යන්න පුළුවන් නේද? විශේෂයෙන්ම හිත පිළිබඳව ගත්තාම හිත ගොඩාක් සංකීර්ණ ව්‍යුහයක්. වේදනාව ගත්තාම වේදනාව ගොඩාක් සංකීර්ණ ව්‍යුහයක්. ඒ නිසා ඒවා විවිධ තලවලට එක යන්නට අත්දකින්නට පුළුවන්. මෙතනදී වැඩේ තියෙන්නේ ඒ හැම සතිපට්ඨානයකම පැහැදිලි විග්‍රහ කරපු භාවනා කර්මස්ථාන ටිකක් තියෙනවා. ඒතර මේ සතිපට්ඨානා කියලා ඔන්න දැන් අපි කලින් විග්‍රහ කරපු වචනට ආයෙනවා. දැන් සතිපට්ඨානා කියලා එහෙනම් මේ කියලා තියෙන්නේ ඇත්තටම ගත්තොත් භාවනා ක්‍රමවේද කාණ්ඩගත කරපු කාණ්ඩ හතරක්. එහෙනම් මේ කියන්නේ මොකද්ද? මෙන්න මේ කාණ්ඩ හතර වැඩිවීමෙන් තමයි මේ කාණ්ඩ හතරේ තියෙන ඒ අදාළ ගුණාංග වර්ධනය කිරීමෙන් තමයි කෙනෙකුට තමන්ගේ මනස නිවන කරා යන මට්ටමට දියුණු කරන්න පුළුවන් හැකියාවක් ලැබෙන්නේ. අන්න ඒක තමයි මේ සතිපට්ඨාන කියන වචනේත් එක්කෙන්නේ. එතකොට ඒ සතිපට්ඨානේ දැන් අපි හඳුනගත්ත විවිධ ඕලාරික වස්තු පදනම් කරගෙන සුඛම වස්තු පදනම් කරගෙන වේදනා චිත්ත ආදී විවිධ කරුණු පදනම් කරගෙන මේක අපි ඉගෙන ගත්තා. දැනගත්තා නේද? ඒතර මේ හැම දෙයක් හරහාම මෙතනින් ඉවර දැන් මේ දැනගත්තා කියන පදෙන් මේක ඉවර වෙන්නේ නැහැ. තව මේක යනවා. මේක ගිහිල්ලා කොහෙටද යන්නේ? අනිත්‍ය දුක්ඛ අනාත්ම බලන්න පුළුවන් මට්ටමට. මේක යනවා අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් විග්‍රහ කරන්න පුළුවන් මට්ටමට. අන්න එහෙනම් කෙනෙකුට නේද? මේක දැන් ඒතර වචනෙන් එන එකක් නෙමෙයි. එයා භාවනා කරලා ඔන්න දැන් හොඳ උත්තරයක් කරන අපිට මේ සිහිය ගැන හරියට මෙයා භාවනා කරලා නේද? එයාට කය පිළිබඳව එයා පිහිටවපු සිහියෙන් එයාට අනිත්‍ය දුක්ඛ අනාත්ම පිළිබඳ යථා ස්වභාවය එයාට වැටහෙනවා නම් වේදනාව පිළිබඳ ඔබ සිහි කරපු සිහි කිරීමෙන් වේදනාව පිළිබඳ ඔබ කරපු ගවේෂණය හරහා ඔබට වේදනාව පිළිබඳව අනිත්‍ය දුක්ඛ අනාත්ම භාවය වැටහෙනවා නම් හිත පිළිබඳවත් නේද? ධර්මතාව පිළිබඳවත් අන්න ඒ වගේ වැටහෙනවා නම් ඒ කියන්නේ අන්න සතිපට්ඨානය පූර්ණේ කරලා. අන්න ඒ මට්ටමට හැම කර්මස්ථාන යොමුවක් කරාම ඒ හැම මූලයක් කරාම අපි ඒක එතෙන්ට අරගෙන යන්න ඕන. එහෙම නැත්නම් අපිට ඇත්තට මේ හිතරේ කර්මස්ථානයක් නෙමෙයි. එහෙම නැත්නම් අපි නිකන් ඔහේ මොකක් හරි ධර්ම කරුණක් දිහා හිත ඉන්න එච්චරයි. ඒක විෂයක් අරගෙන කටපාඩම් කරා වගේ තමයි. විෂය කටපාඩම් කරලා හරියන්නේ නැහැ මේක. නේද? අභ්‍යන්තරික වශයෙන් මේකේ තියෙන ස්වභාව බලන්න ඕනේ. එතකොට තමයි පුළුවන්කම ලැබෙන්නේ ඒකේ අභ්‍යන්තරය අල්ලගන්න. තියෙන ස්වභාවය තේරුම් ගන්න.
ඊළඟට මේකෙදි දැන් අපි කලින් කතා කරගෙන ආවා මේ විනයනය කරලා එහෙම නැත්නම් ප්‍රහාණය කරලා අර ද්වේෂාදී රාගාදී අකුසල ධර්මයන් නේද? ශාන්ත වූ භාවයෙන් යුක්තව තමයි මේකට පිවිසෙන්නේ. ඒ නිසා එහෙම පිවිසෙනකොට ඒ කෙනාට ඒ ශාන්ත භාවය හරහා දැන් අනිකුත් සියලු අකුසල ධර්මයන් ප්‍රහාණය කළා නම් ඉතා පහසුවෙන් එහාට මේ සතිපට්ඨානයේ තියෙන මේ සති කියන කොටස් පිළිබඳව පැහැදිලිව අධ්‍යයනය කිරීම සඳහා අවකාශය වටපිටාව ලැබෙනවා. එයාට හොඳට ඒ සතිය කියන මූල සංකල්පය පිළිබඳව හිත හොඳට ප්‍රසාදයටපත් වෙලා හිතේ යන අරමුණේ පිහිටනවා. ඒ විදිහට තමයි සතර සතිපට්ඨානයේ මූලික වශයෙන් වඩන කෙනෙකුට හොඳට ඒ සතිපට්ඨානයේ ස්ථාවර භාවයටපත් වෙන අවශ්‍ය කරන වටපිටාව හැදෙන්නේ. දැන් එහෙනම් අපිට සති සහ සතිපට්ඨානයේ වෙනස ආය කියන්න අවශ්‍ය නැහැ හොඳට තේරෙනවා. දැන් මේ වචන අපි වචන හතරක් අද කතා කරනවා කිව්වනේ සති සතිපට්ඨාන. දැන් සතිපට්ඨානයේ විග්‍රහ ඉදිරිපත් කරනකොට නේද? අර සතිපට්ඨාන කියන විග්‍රහයට හැම වෙලේම වෙන්නේ මොකද්ද? අර අපි කතා කරන කායනුපස්සනා, වේදනානුපස්සනා, චිත්තානුපස්සනා, ධම්මානුපස්සනා, අනුපස්සනා. තමයි ඒක අර ඉන්හිහාට එන්නේ. හැබැයි ඒකේ ඒ විග්‍රහයට එද්දී අපිට සති සතිපට්ඨාන කියන වචන දෙක පේන නිසා තමයි විග්‍රහ කරේ. සති කියන එකත් සතිපට්ඨාන කියන එකත් වෙනම වශයෙන්. දැන් මේ සූත්‍රයට අමතරව සතිපට්ඨානය පිළිබඳ තව තොරතුරු තියෙන තැන් ගොඩක් තියෙනවා. දැන් ඔබට ඉතින් මේක හොඳට අධ්‍යයනය කරන අපි දැන් මේ ඡේදයෙන් ඡේදේ කොටසින් ඉගෙන ගන්න. එහෙනම් ඔබට කැමති නම් මේක තව ගැඹුරට මේව අධ්‍යයනය කරන්න පුළුවන්. කැමති කෙනෙක් ඉන්නවා නම් මේක තව ටිකක් හොයන්න තව සූත්‍රවල මේ විග්‍රහය තියෙනවා. තව සූත්‍රවල මේ වගේ විග්‍රහයන් ගණනාවක් තියෙනවා. එතකොට අපි දන්නවා මේ සතිපට්ඨාන සූත්‍රය ගත්තත් සතිපට්ඨාන සූත්‍රයත් නේද? මේ මොකේද මේ දීඝනිකායට අමතරව මේ මජ්ක්‍ධිම නිකායෙත් එකක් තියෙනවා. මජ්ක්‍ධිම නිකායේ තියෙන එකෙත් මේ විදිහටම කුරුසු විහෙරති කම්මාස ධම්මං ආදී වශයෙන් පටන් අරගෙන තථාගතයන් වහන්සේ මූලික වශයෙන් මේ සතිපට්ඨානයේ දේශනාව පිළිබඳව මූලික විග්‍රහයක් එහිත් ඇතුළත් කරනවා. එතකොට ඒකෙත් අර අපි මේ සූත්‍රයේ කියන වගේම මේ මෙසේ වැඩුවොත් එහෙම අඩුම තරමේ අනාගාමී හෝ අරහත්ත්වයටපත් වෙනවා හෝ ආදී වශයෙන් ඒ විග්‍රහයත් ඉදිරිපත් කරනවා. එතකොට ඒක තවත් තරක් ඔබට මේක කෙටියෙන් අධ්‍යයනය කරනවා එතනක් තියෙනවා. මෙච්චර විස්තර ගොඩක් නැහැ. හැබැයි ඒ වගේම අපි ගොඩක් තොරතුරු ගන්න තැනක් තියෙනවා මේ සතිපට්ඨාන සූත්‍රයේට. ඒ තමයි සංයුක්ත නිකායේ සතිපට්ඨාන සංයුක්තය. ඒකේ තියෙනවා අපි ඊළඟට කතා කරමු සතිපට්ඨාන භාවනා සහ සතිපට්ඨාන මග්ග සතිපට්ඨාන භාවනා ගාමිනී පටිපදා කියන කාරණේ. තථාගතයන් වහන්සේ පෙන්ලා දෙනවා දැන් අපි කලින් කතා කරාගේ සති කියන කාරණේක විග්‍රහ කළානේ. සතිපට්ඨාන කියන එක විග්‍රහ කරනකොට නේද? සතිපට්ඨානා කියන වචනේ විග්‍රහ කරනකොට මොකද්ද විග්‍රහ කරන්නේ? පැහැදිලිව මේ කතා කරපු සතර ආකාරයේ විරාග සූත්‍ර කියලා සූත්‍රයක් තියෙනවා. ඒකේ පෙන්වන්නෙම සතිපට්ඨාන කියන වචනේ කියේදී මේ සතරම තමයි. ඒතර ඒ ගැන එහෙනම් ආය අමුතුවෙන් කතා කරන්නේ මේ අපි මේ කියපු කාරණේ නැවත සම්මත වෙනවා. ඔය විරාග සූත්‍රය කියන සූත්‍රයේදී සංයුක්ත නිකායේ සතිපට්ඨාන සංයුක්තයේ විරාග සූත්‍රය. ඒකේ පැහැදිලිව කියනවා මොකද්ද? චත්තාරෝ මේ වික්කවේ සතිපට්ඨානා භාවිතා බහුලීකතා ඒකත්ත නිබ්බිදාය විරාගාය නිරෝධාය උපසමාය අභිඥාය සම්බෝධාය නිබ්බානාය සංවත්තති කියන්නේ සතිපට්ඨාන හතරක් තියෙනවා භාවිතා කරොත් අනිවාර්යෙන් නිවන් දකිනවා. මොනවද? ආතාපි සම්පජානෝ සතිමා විනය ලෝකේ අභිජ්ජා දෝමනස්සං කායනුපස්සී විහෙරති වේදනානුපස්සී විහෙරති චිත්තේ චිත්තානුපස්සී විහෙරති ධම්මේශ ධම්මානුපස්සී විහෙරති කියලා විග්‍රහ කරනවා. මේ කාරණා ටිකම අය නැවත තහවුරු වෙනවා. අපි දැන් මේ සතිපට්ඨාන සූත්‍රය ගණන් ගත්ත එක තහවුරු වෙනවා. මේකම මජ්ක්‍ධිම නිකායේ කියනොත් තහවුරු වෙනවා. එහෙනම් සති සහ සතිපට්ඨාන මොකද්ද? ඒතර සතිපට්ඨාන භාවනා කියන එක. මීට වඩා තව ටිකක් එහාට ඒක විග්‍රහ කරනවා. ඒක හරිය වැදගත් කාරණයක් අපිට ඉගෙන ගන්න අලුත් දෙයක් ලැබෙනවා. සතිපට්ඨාන භාවනා කියන්නේ ඇත්තටම සතිපට්ඨාන භාවනා කියන සූත්‍රයකුත් තියෙනවා. සතිපට්ඨාන විභංග කියලා සූත්‍රයකුත් තියෙනවා. ඒකෙම ඒ සංයුක්ත සතිපට්ඨාන සංයුක්තයම ඒ දෙකේම විග්‍රහ කරනවා. වැඩිපුර විග්‍රහය තියෙන සතිපට්ඨාන විභංග සූත්‍රයේදී. විභංග සූත්‍රයේදී දැන් ඇත්තටම සතිපට්ඨාන භාවනා සූත්‍රයේදී කියනවා අර සතර සතිපට්ඨානට අදාළ කර්මස්ථාන ටික වැඩිම තමයි සතිපට්ඨාන
භාවනාව කියලා. විභංග සූත්‍රයේදී වෙනම විග්‍රහ කරනවා මොකද්ද මේ සතිපට්ඨාන භාවනාව නැත්නම් ඒකට යම් කිසි කෙනෙක් සතිපට්ඨාන භාවනාව කියන එකට යොමු වෙන්නේ යෙදෙන්නේ කොහොමද කියන කාරණේ. ඒක දීර්ඝ විග්‍රහයක් ඔබට හිංසර කියලා බලන්න. ඒකේ විග්‍රහ කරන්නේ මොකද්ද? අර අපි කලින් මේ විග්‍රහ කරලා තියෙනවා මේ මතක ඇති කිව්ව අර වය ධම්මානුපස්සී කායස්මී විහෙරති සමුදය වය ධම්මානුපස්සී කායස්මී විහෙරති ආදී වශයෙන් එක එක ක්‍රමවේද වලට නේද ආතාපි සම්පජානෝ සතිමා කියන වචන තුන භාවිතා කරලා මේ එක එක ක්‍රමවේද වලට මේ සිහිය මෙහෙවන්න පුළුවන්. අපි සිංහලෙන් මේකේ සරලව කියලා දුන්නොත් දැන් සිහිය භාවිතා කරලා නේද මොකද කරන්න පුළුවන්? ආතාපි සම්පජාන සති කියන ලක්ෂණ තුන සහිතව නේද ලෝභ ද්වේෂ ආදී සංසිඳවාගෙන එහෙම කියන අවිජ්ජා ව්‍යාපාද ආදී යටපත් කරගෙන කරනවා කියන්නේ නේද? කයෙහි ඉපදෙන ස්වභාවය බලනවා. එහෙනම් සතිපට්ඨානය පදනම් කරන් කය හට ගන්න ආකාරය බලනවා. ඊළඟට සතිපට්ඨානය කියන ආතාපි සම්පජාන සතිමා ආදී භාවිතා කරගෙන ද්වේෂ ලෝභ ආදී සංසිඳවාගෙන කය නැතිවීම බලනවා. ඊළඟට සම්පජානය සහ මේ සිහිය සහ නුවණ ඇතුව ලෝභ දෝෂ සංසිඳවාගෙන කයේ ඇතිවීම නැතිවීම කියන දෙකම බලනවා. ඊළඟට සිහියෙන් යුක්තව නුවණින් යුක්තව නේද? ක්‍රෝධ සංසිඳවාගෙන වේදනාව ඉපදීම බලනවා. ඊට පස්සේ වේදනාවේ සංසිඳීම නැතිවීම බලනවා. ඊට පස්සේ වේදනාවේ ඇතිවීම ස්වභාවය නැතිවීම ස්වභාවය කියන දෙකම බලනවා. ඊට පස්සේ සිත ඉපදෙන හැටි බලනවා. සිත නැති වෙන හැටි බලනවා. ඊට සිත ඇති වෙන ස්වභාව සහ නැති වෙන ස්වභාවය කියන දෙකම බලනවා. ඊළඟට ධර්මතාවයන් ඉපදෙන ආකාරය බලනවා. ධර්මතාවයන් නැති වෙන ආකාරය බලනවා. ධර්මතා ඇති වෙන සහ නැති වෙන ආකාර බලනවා. ඊළඟට මෙන්න මේ ටික සිද්ධ කරනවට තමයි කියන්නේ. ඒතර ඇත්තටම මේ වචන වලින් මෙහෙම කිව්වට මේ අර ආවෙම අර අපි කලින් කතා කරපු සතර සතිපට්ඨානයමයි. නමුත් අර එකක් ගානේ ಗುಣ වගාව භාවිතා කරගෙන ඒ තැන. මොකද ඒක පාලියෙන් කියනවා සතිපට්ඨානංචකෝ භික්කවේ දේසිස්සාමි සතිපට්ඨාන භාවනංච සතිපට්ඨාන භාවනා ගාමිනිංච. ඊට පස්සේ මොකද්ද කියන්නේ? කතමාච භික්කවේ සතිපට්ඨාන භාවනා. ඉද භික්කවේ භික්ඛු සමුදය ධම්මානුපස්සී කායස්මින් විහෙරති වය ධම්මානුපස්සී කායස්මින් විහෙරති සමුදය වය ධම්මානුපස්සී කායස්මින් විහෙරති ආදී වශයෙන් හතරටම කියනවා. කාය, චිත්ත, වේදනා, ධම්මා ආදී වශයෙන් සියල්ලටම දේශනා කරනවා. ඒතර ඒ කියන්නේ අර කියන මූලික ගුණාංග සහිතව ප්‍රායෝගිකව භාවිතා කරනවා නම් ඒක සතිපට්ඨාන භාවනා කියන වචනයෙන් හඳුන්වනවා. ඊළඟට එතන වචනයක් ආව සතිපට්ඨාන භාවනා ගාමිනී පටිපදා කියලා තවත් වචනයක් හඳුන්වලා දුන්නා. මොකක්ද ඒ කියවෙන්නේ? අරියෝ අට්ටංගිකෝ මක්කෝ. එහෙනම් ඇත්තටම සතිපට්ඨාන සූත්‍රය හරහා සතිපට්ඨාන භාවනාව තුළ නේද? මේකට පැහැදිලි සාධක සහිතයි සංයුක්ත නිකායේ සතිපට්ඨාන සංයුත්තේ තියෙන්නේ. නේද? ඒ අනුව භාවනා මේ විභංග සූත්‍රයේ තියෙනවා පැහැදිලිව කියලා නේද? සතිපට්ඨාන භාවනා ගාමිනී පටිපදාව කියන්නේ වෙන මොනවත් නෙමෙයි ආර්ය අෂ්ටාංගික මාර්ගයම තමයි. එහෙනම් අර අපි මුලදිම නැගුව ප්‍රශ්නයක් මේ ඒකායන මාර්ගය කියනකොට චතුරාර්ය සත්‍ය තිබියදී ආර්ය අෂ්ටාංග මාර්ගය තිබියදී සතිපට්ඨානයට ඒකායන මාර්ගය කිව්වේ ඇයි? මේ දැන් උත්තරේ තියෙනවා. සතිපට්ඨානයේ වැඩිමෙන් වැඩෙන්නේ ආර්ය අෂ්ටාංග මාර්ගයමයි. සතිපට්ඨාන භාවනා ගාමිනී පටිපදාව ආර්ය අෂ්ටාංග මාර්ගයමයි. ඒකේ කිසි වෙනසක් නැහැ. ඒකයි ඒකට හේතුව. එහෙම නැතුව දැන් අපිට ඉතාම හොඳින් සෛද්ධාන්තිකව මේ කරුණ ටික දැන් මේක පැහැදිලි වෙන්න ඕන. මේක පැහැදිලි නොවුනොත් නැවත විමසලා හය හොඳට කර්ම කාරණා කියවලා බලන්න. ඒතර මෙන්න මේ ටික තමයි අපිට දැන් අධ්‍යයනය කරන්න තියෙන්නේ මේ සතිපට්ඨානය කියන කරුණ යටතේ. දැන් අපි එකක් ගානේ ඔය අපි කතා කරන
භාවනා අරමුණේ බැස ගැනීම, ඒක දියුණු කර ගැනීම, ඒක ස්ථාවර කර ගැනීම ආදී කරගත් සියලු දේ පිළිබඳව අපිට මනවින් අධ්‍යයනය කරන්න අවකාශය බොහෝ සෙයින් සැලසෙනවා. මේක ඇත්තටම අපිට බැලූ බැල්මට ලේසි වගේ පේන්න පුළුවන් නේද? ඔබට පේන ඇතින් දැන් මේ පළවෙනි ඡේද සාකච්ඡා කරන්නම මෙච්චර විශාල කාලයක් අපිට ගත වුණා. තාම අපි උද්දේශය කොටසත් ඉවර නැහැ. සතර සතිපට්ඨානයේ. අපිට ඊළඟ සතිය තමයි අපිට කායනුපස්සන ආනාපාන සති පබ්බේ ආරම්භ කරන්න හැකියාව ලැබෙන්නේ. මේ කොටසෙදි අපි විග්‍රහ කරගෙන ගියා මේක සිද්ධ කරන ආකාරය. තව එක විග්‍රහයක් තියෙනවා. මොකද්ද අපි කතා කරේ? ඇයි මේ කායේ කායානුපස්සී විහෙරති කියන වචනේ වේදනාසු වේදනානුපස්සී කියන එකත් චිත්තේ චිත්තානුපස්සී කියන එකත් ධම්මේසු ධම්මානුපස්සී ආදී වශයෙන් මේ ඒ අනුපස්සනා කරන වස්තුව නැවත දක්වන්නේ නේද? නැවත දක්වන හේතුව මොකද්ද? කායේ කායානුපස්සී කියන්නේ කාය අනුව කායානුපස්සනා කරනවා. නේ කායානුපස්සනා කියන විෂය විග්‍රහ කරනකොට කයක් අධ්‍යයනය කරලා ඒ කයෙහි ඒ කයක ස්වභාවයක් විග්‍රහ කිරීමයි මේ තියෙන්නේ. ඇත්තට මෙතන මේ පදයේ යෙදීමේ තේරුම තමා දෙස තමා පදනම් කරගනිමින් කළ යුතුයි කියන එකයි. නේද? නැත්තම් නිකන් කයක් පින්තූරයක් ඇඳලා මේ පින්තූර දිහා බලාගෙන කයේ තියෙන කොටස් එහෙට මෙහෙට මෙනෙහි කරගෙන යනවා. වෛද්‍යුරු කරනවා වගේ නේද? ඒක කායනුපස්සනාව කරන්නේ නැහැ. ඇයි? හිත සංසිඳෙන්න තමන්ගේ කයේ නේද? ඉරියාපතයක් ගත්තොත් එහෙම දැන් අපි හිතුවට මේ කායනුපස්සනා කියන්නේ මේ නිකන් චිත්‍ර වලින් බල ඉන්නවද නෑ. දැන් කෙනෙක් භාවනාව කරනකොට කායනුපස්සනාවක් කරනවා ඉරියාපතයක් වගේ කායනුපස්සනාවක් කරනවා නම් මොකද වෙන්නේ? එයා කය එහෙට මෙහෙට කරන හැම අවස්ථාවකම එයා හිත තියාගෙන ඉන්නවා කොහෙටද? එයාගේ චිත්ත කිරිය වායෝ ධාතුවට. ඒකෙන්නේ මේ ඔක්කොම චලන ටික පවත්වන්නේ. එයා ඒක දිහා බලාගෙන ඒකෙන් තමයි ඔක්කොම දේවල් ටික මෙහෙවන්නේ. එතකොට ඇත්තට මේ කෙනා අනුන්ගේ කයක් දිහා බැලුවොත් ඕක බලන්න පුළුවන්ද? බෑ කතාත්මකයි. ඒතර මේ කායනුපස්සනාව දීලා තියෙන්නේ තමා තුලින් බලන්න. අසුබයත් එහෙමයි. අපි දැන් මේ අසුබය අපි සමහර පින්තූර එහෙම බලනවා මේකේ හැඩතල බලා ගන්න. නමුත් රූප සටහන් බලා ගන්න. නමුත් බොහෝ විට අපි ඒක අභ්‍යන්තරයේ තියෙන දෙයක් දිහා බලලා ගත්තොත් හිතේ ගැටීමක් එන්න පුළුවන්. තමා තුල තියෙන දේ බලන්න ඕන. තමා තුල තියෙන ප්‍රශ්න තමයි අධ්‍යයනය කරන්නේ. තමා තුල තියෙන කුණප කොටස් තමයි බලන්නේ. තමන්ගේ තියෙන ස්වභාවය තමයි බලන්නට. අනිත් අයගේ නෙමෙයි. ඒකෙන් තමයි බලපවත්වන්නේ. ඊළඟට වේදනාවත් එහෙමයි. අනුන්ගේ වේදනාවල් වලට සිහිය පිහිටවන්න හොඳ නැහැ. ඒක ලොකු ප්‍රශ්න ඇති වෙනවා. තමන්ගේ වේදනාවට තමයි සිහිය පිහිටවන්න ඕනේ. සිතත් එහෙමයි. අනුන්ගේ හිතවල වැඩ කරන්නේ මෙයා නම් මෙහෙම තමයි මේ හිතන්නේ එකත් එකටම ඕකනම් කරේ මේක හිතලා මෙහෙම හිතලා තමයි කියලා හිතනකොට ඒතර මොකද වෙන්නේ? කියන්නේ අනුන්ගේ හිත එහෙම හිතන්න බෑ. අපිට කිසිසේත්ම කියන්න බෑ තව කෙනෙක් හිතන පතන ආකාරය කොයි වගේද කියලා. පරචිත්ත විඥාන ඥාන නැත්තම් කියන්න බෑ ඒක හරි අතාත්වික කාරණයක්. උත්සාහ ගන්නත් එපා. අපරාධය වෙලාව. ඒ නිසා සිතේ තියෙන ස්වභාවය පිළිබඳව නේද? තමන්ගේ හිතේ ස්වභාවය පිළිබඳව ඇති කරගන්නා වූ ඒ විනයට ඇති කරගන්නා වූ ඒ අවධානයට ඇති කරගන්නා වූ ඒ ස්ථාවර භාවයට ඒ අවධානයට තමයි ඒ වේදනානුපස්සනාව කියලා අපි කියන්නේ. ධර්මතාවත් එසේමයි. මොකද එතන හොඳට පැහැදිලි වෙනවා අත්තිමේ අජ්ජත්තං කාමච්ඡන්දං අත්තිමේ අජ්ජත්තං කාමච්ඡන්දති පජානාති. අත්තිමේ අජ්ජත්තං ව්‍යාපාදං ආදී වශයෙන් තමා තුළ තියෙන දේවල් පිළිබඳවයි මේ කතා කරන්නේ. කර්මස්ථානයේ පැහැදිලිව කියලා තියෙනවා තමා තුළ තියෙන තමා අත්දකින පරිසරය පදනම් කරගෙන තමයි ඒ ධර්මතා බිහි වෙන්නේ. ඒතර තමා තුළ බිහි වෙන ධර්මතා තමයි එතනදී සලකන්නේ. ඒකෙන් පැහැදිලි වෙනවා මේ ධම්මේසු ධම්මානුපස්සී විහෙරති කියන කාරණෙම පැහැදිලි වෙනවා. මේ හතරටම අදාළ වෙන සාධකය අනුව තමයි නේද? ඒ අදාළ ධර්මතාවයන්හි ධම්මානුපස්සනාව අනුව පිවිසෙනවා. මොකද හේතුව නැත්තම් අර අපි කලින් කියපු ප්‍රශ්නට ආයෙ එනවා. එහෙනම් ඔහේ ඕනෑවට එපාවට ආවට ගියාවට ඕනෑම දෙයක් පිළිබඳව සිහිය පිහිටවාගෙන ඉන්නවා. නේද? ඕනෑම කෙනෙක් පිළිබඳව සිහිය පිහිටවගෙන. ඒකට සිහිය කියන්නේ. ඒකයි අර කායේ කායानुපස්සී විහෙරති ආතාපි සම්පජාන සතිම ආදී වශයෙන් කිව්වේ. හරි.
ඊළඟට දැන් අවසන් වචනේ බික්කු. ඉද බික්කවේ බික්කු කායේ කායනුපස්සී විහෙරති කියලා පටන් ගත්තා. අපි දැන් මේකේ ඔක්කොම ඉවර කරවන උද්දේශේ ඒ කායන අයම් බික්කවේ මග්ගෝ කතා කළා. සත්තානං විසුද්ධිය කතා කළා. ශෝක පරිද්දවාණං සමතික්කමාය දුක්ඛ දෝමනස්සනං අතංගමාය ඥායස අධිගමාය නිබ්බානස සච්චිකිරියාය කියන ඔක්කොම කතා කළා. චත්තාරෝ සතිපට්ඨාන සාකච්ඡා කළා. ඊට පස්සේ කාය කායනුපස්සේ කතා කරා. වේදනාස වේදනාවට පස්සේ චිත්තේ චිත්තානුපස්සේ ධම්මේස ධම්මානුපස්සේ. ආතාපි සම්පජාන සතිමා කතා කරා. විනය්‍ය ලෝකේ අභිජ්ජා දෝමනසං වෙනම දීර්ඝව සාකච්ඡාවකුත් කළා. නේද? දැන් මොකද තියෙන්නේ? භික්ඛවේ භික්ඛු කියලා කියනවා. එහෙනම් මේක මේ භික්ෂුන් වහන්සේලාට පමණක්ද මේ දේශනාව කළේ? නේද? භික්ඛවේ කියලා අමතනවා පළවෙනි එක නම් ඔව් ස්වාමීන් වහන්සේලා ටිකක් ඉන්න ඇති ස්වාමීන් වහන්සේලාට තමයි කතා කරන්නේ. භික්ඛු කියන වචනේ ඊට පස්සේ අයන සතිපට්ඨානය වඩන්නේ ස්වාමීන් වහන්සේලා විතරද මේ කියන විදිහට? නෑ ඒක වැරදි. භික්ඛු කියන වචනේ වැරදි නෑ ඒක හරියට හරි. භික්ඛු කියන වචනේ තේරුම උතනදී ඇත්තටම ඒ සමූහය කියන අදහස. ඒ ඝණය සමූහය කියන අදහස. එතකොට නේද? එතකොට එතන අනිවාර්යෙන් මේ කුරු ජනපද කියන්නේ බණ කියන්නේ. ඒතර මේක කුරු ජනපදිකෝ ඉස්සරහ තියාගෙන හාමුදුරනට බණ කියලා තේරුමක් නෑනේ. ඒතර මේ බික්කු කියන පදයෙන් ඇත්තටම මේ පැවිද්දා නෙමෙයි මෙතන සඳහන් කරන්නේ. එතනදී මේ බික්කු කියන පදයෙන් පැවිද්දා නෙමෙයි. උදාහරණයකට ලස්සන උදාහරණයක් අටුවාවෙම දෙනවා. ඒක කියනවා රජ කෙනෙක් එනවා කියලා කියනකොට ඒ කාලේ උදාහරණයක් අතර මේක එහෙම වෙනවා ඇති. ඒක අපිට තේරෙන්නේ අපි දැකලා නෑනේ. රජ කෙනෙක් එනවා කියලා කියනකොට පිරිවර එනවා කියන එක අමුතුවෙන් අහන්න ඕනද කියලා අහනවා. අමුතුවෙන් කියන්නේ පිරිවර එනවා කියන එක. අන්න ඒ වගේ තමයි බික්කු කියන පදයෙන් නේද? සාමාන්‍යයෙන් උපසම්පදා භික්ෂුවක් හඳුන්වන්නේ. බික්කු කියන පදයෙන් භික්ෂුවක් එසේ හැඳින්වුවාට මේ භික්ෂු පදය නියෝජනය කරනවා මේ සතිපට්ඨානය වඩන්ඩ සිත් ඇති කරගන්න සියලු දෙනාම ඊට අදාළ ගුණාංග වඩන සියලු දෙනාම නේද? මේකට අයිති. මේ බික්කු කියන වචනේ මේ කියුනේ ඒ තථාගතයන් වහන්සේ වැරදීමකින් ප්‍රකාශ කරන්නේ මේ පැහැදිලිවම එහි අර්ථය ගැන්වීමේදී නිරුක්තියේදී පැහැදිලිවම ඒ අනෙකුත් සියලුම ස්වභාවයන් දක්වනවා. කියන්නේ භාවනා මාර්ගයේ වඩන්න සතුටු භාවනා මාර්ගයට එල්බගෙන සිටින සියලු දෙනාම භික්ෂු අර්ථයට වැටෙනවා ඒ කියන විදිහට. හැබැයි ඒකෙදි අර්ථකථන ගණනාවක් තියෙනවා. ඔක එකක් විතරයි. විවිධ අදහස් ගණනාවක් මේකේ තියෙනවා. මොකද හේතුව මේ භික්ඛු කියන පදය සමූහයාට ගණයාට පිරිසක් යොදන්න භාවිතා කරනවා. ඊළඟට මේ වගේ මහා සංඝරත්නය හඳුන්වා දෙන්න භාවිතා කරනවා. නේද? ඒ වගේම මේ ධර්මයේ තුල පිළිපදින්නා වූ පිරිස විග්‍රහ කරන්න භාවිතා කරනවා. ඒ වගේ විවිධ ආකාරයෙන් භාවිතා කරනවා. සමහරවිට මාර්ගඵලලාභී උතුමන් වහන්සේලා විග්‍රහ ගන්නත් ඒ තැන අනුව ඔය වචනේ යොදන ආකාරය වෙනස් වෙනවා. ඒ නිසා මේක ඒ තැඟලින් තේරුම් ගන්න පුළුවන්. නේද? එතකොට ඒන් තමයි ඒතර ඔන්න අපි යනවා මේකේ බික්කු කියන පදේදී දක්වනවා මේ ප්‍රතිපත්තිය පුරන්නා වූ අය කියලා. නේද? ඒක තමයි ලේසිම උදාහරණය. ඒකේ කියනවා ගොඩක් ඕනෑම දෙවි කෙනෙක් නේද? මිනිසෙක් කවුරුන් හෝ කෙනෙක් ප්‍රතිපත්ති සම්පාදනය මොකද ප්‍රතිපත්ති සම්පාදනය කියලා කියන්නේ? ප්‍රතිපත්ති පුරනවා. ප්‍රතිපත්ති පුරනවා නම් ඒ කෙනාට දැන් මේ සතිපට්ඨානයට සාපේක්ෂව ගත්තොත් එසේ ප්‍රතිපත්ති පුරන්නා වූ කෙනා කවුද? භික්ෂු භාවයේ දක්වන්න පුළුවන් කෙනෙක් නිසා කියනවා. බුදුරන් වහන්සේගේ අනුශාසනා පිළිවෙත් පිළිපදින්නා කියන අදහසින් තමයි ඒකට හේතුවයි කියනවා. යම් කිසි කෙනෙක් බුදුරන් වහන්සේගේ අනුශාසනා පිළිපදිනවා නම් බුදුන් වහන්සේගේ අනුශාසනා පිළිපදින්නන් අතරේ අග්‍රස්ථානයේ භික්ෂුන් වහන්සේලා. අද සමාජය ගැන හෝ වෙන දෙයක් ගැන නෙමෙයි මම මේ කියන්නේ බුදුන් වහන්සේගේ ධර්මයේ හැටියට භික්ෂු කියන තැනතුර දරනවා නම් භික්ෂු කියන ස්ථාවර කෙනෙක් දරනවා නම් ඒ නිකන් සිවුරක් ඇඳගත්ත හින්දා නෙමෙයි. භික්ෂු කියන ස්ථාවරය දරන්නම් කෙනෙක් මොකද්ද? බුදුරජාණන් වහන්සේගේ අනුශාසනා පිළිවෙත් පිළිපදින කෙනෙක්. එයා තමයි භික්ෂු. අන්න එහෙනම් එතකොට තථාගතයන් වහන්සේගේ ශ්‍රාවකයන් වහන්සේලා වන මේ මහා සංඝරත්නය තමයි භික්ෂු නාමයෙන් හඳුන්වන්නේ ඒ නිසා. ඒ නිසා යම් ආකාරයක මේ සතිපට්ඨාන සූත්‍රයේ මේ හැඳින්වීමේදී තථාගතයන් වහන්සේ එලෙසින් තථාගතයන් වහන්සේගේ
අනුශාසනාව පිළිපදින්නා වූ යම් වූ දිව්‍ය බ්‍රහ්ම මනුෂ්‍ය ආදී යම් වූ පිරිසක් නැත්නම් ඒ සියලු දෙනාටත් මොකද්ද භික්ෂු කියන ස්වරූපයෙන් භික්ෂු කියන නාමයෙන් දක්වන්නට පුළුවන්. අර රජ පිරිස රජතුමත් එක්ක සේවකයෝ හේවාය ආදී සියලු දෙනාත් එනකොට රජතුමා එනවා කියලා කියනවා රජ පිරිසම පෙන්වන්නේ ඒ වගේ තමයි කියලා කියනවා. මේ සියලු දෙනාම භික්ෂු කියනවා. මේ ඔබ මේ සතිපට්ඨාන සූත්‍රය පුරුදු කරනවා නම් මේ ආමන්ත්‍රණය ඔබට තමයි. බුදුන් වහන්සේ ආමන්ත්‍රණය කරලා තියෙන භික්ඛු කියලා. ඔන්න අපි මේ වෙනකොට ඒ අනුව මහා සතිපට්ඨාන සූත්‍රයේ මුල සිට නිධානය අවසන් කරලා දැන් උද්දේශය සාර්ථකව අපි අවසන් කරා. දැන් අපිට ඊළඟට සාකච්ඡා කරන්න තියෙන්නේ කායानुපස්සන ආනාපාන සති පබ්බේ සිට ඉදිරියට සූත්‍රය. දැන් අපිට භාවනා කර්මස්ථාන කතා කරන්න පටන් ගන්න තියෙනවා. හැබැයි සමහර විට තව ඒකේ කායानुපස්සනාවේ පොඩි නිධාන කොටස් ටිකක් තියෙනවනේ. ඒ ටිකත් සාකච්ඡා කරලා එනකොට සමහර විට තව සතියක් දෙකක් යයි කර්මස්ථාන සාකච්ඡා කරන්න. හොඳයි. එහෙනම් අද දවසේ මේ ධර්ම දේශනාව ශ්‍රවණය කිරීමෙන් ලද්දා වූ කුසලාංශ ධර්මයන් අපි අනුමෝදන් කරමු සියලු දෙනාටම අමා මහ නිවන් සුවය සාක්ෂාත් වීම සඳහා මේ පින් එකසේ හේතු වේවා වාසනාව වේවා කියලා පින් අනුමෝදන් කරමු.